කරන නැති ආත්මෙන් මාසේ ලගමු ක්‍රියාපොතේ පස්වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට. ආමේන්. මෙතනදී කතා කරන ස්වාමීන් වහන්සේ මොනවද? පේරියන්ව නැවතත් දෙවෙනි වර හිර කරුණු ලැබීමට මන්ත්‍රණ සභාව ඉදිරි පිටට ගෙන යාම කියලා. ආමේන්. 17 වෙනි පරිච්ඡේදය. හලෙලූයා. මෙතනදී කතා කරනවා මේ උන්වහන්සේගේ පේරිතියෝ. ආමේන්. නමුත් උත්තම පූජකයාද සදිස්වරුන්ද. ආමේන්. රබ්බියේහු ඔවුන් සමග ආමේන් සියලෝද නැගිට ඊර්ෂ්‍යාවෙන් පේරිතියන් අල්ලා ප්‍රසිද්ධ හිරගේ දැමුවේ. නමුත් ස්වාමීන් වහන්සේගේ දූතේ රාත්‍රී හිරගේ දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනාවි. නුඹලා ගොස් ස්වාමීන් වහන්සේ ආමේන් නුඹලා ගොස් දේමාලිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනගට කතා කරපල්ලායි කිව්වේ. හලෙලූයා. ආමේන්. අපිට පසුව එකෙන් එක ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්න බලමු. හලෙලූයා. ආමේන්. ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කතා කරයි. ආමේන්. 42 වෙනි එනකම් මේ පද තියෙනවා. හලෙලූයා. නමුත් අද දවසේ මම කතා කරන්න යන්නේ ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය ගැන. හලෙලූයා. මේ ක්‍රියා දෙකේ පරිච්ඡේදයේ ගෝලයන්ට සුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ ඔවුන් මොනවද කරේ? ආමේන්. ඔවුන් මොනවද කරේ? දෙවියන් වහන්සේගේ දී ගැන ආත්මයන් වහන්සේ ඔවුන්ට ආවට පස්සේ ඔවුන් නිර්භීතව කතා කරන්න ගත්තා. දේමාලිගාවේ ආමේන්. ඒ උඩමහල ඉඳගෙන කතා කරද්දී දේමාලිගාවට ආපු සියලු සිනග ඒක දැකලා අපි දකිනවා ක්‍රියා දෙකේදී. ආමේන්. ඒ පෙන්තකොස්ත දවසේදී පුදුම දෙයක් සිද්ධ වුණා. ඊට පේත්‍රස් නැගිටලා කතා කරපුවම හලෙලූයා 2:37 දී අපි දකිනවා එයා පේත්‍රස් ධම්මල පියාණන් වහන්සේගේ ආත්මයන් වහන්සේ මොනවද කරන්නේ? සභාව පිහිට ගන්න නිර්මාණයක් කරාලු. හලෙලූයා. සභාව පිහිටට උන්වහන්සේ පේත්‍රස් පාවිච්චි කරාලු. මේ අවස්ථාවේදී පේත්‍රස් නැගිටලා මුළු සෙනගටම කතා කරන්න පටන් ගත්තාලු. ආමේන්. අපි මේ ගැන අපි දැක්කා. ඔව් කතා කරේ සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන ඔව් කතා කරාලු. කතා කරාට පස්සේ එතනදී මේ වචනේ අහලා එතන හිටපු සියල්ලෝම විස්මිත වෙලා දෙවියන් වහන්සේගේ වචනේ අහලා ඒ ක්‍රියා දෙකේ ඉස්සත් කියන උන්ගේ සිත් අනින්න ලද සිත් ඇති වුණා. උන්ට සුද්ධාත්මයන් වහන්සේ කතා කරද්දී ඒක ඇතුළට ගිහිලා ඊතලයකින් අයින්නවා වගේ වේදනාවක් දැනුණා. ආමේන්. වේදනාව දැකලා සමහරක් අය එතන ඉන්නුම් ආපු අය සමහරක් අය යන්න ගියලු. සමහරක් අය ඇවිල්ලා ඒ ගෝලයන්ගෙන් යවලු. ඒක මෙයාලා මොනවද කරන්න ඕනේ කියලා. ආපහු කිව්වා ඉස්සෙල්ලාම නුඹලා හැම කෙනෙක්ම පසුතැවිලි වෙන්න. නුඹලා ජීවිතේ පසුතැවිලි ජීවිතයක් ගත කරන්න කියලා කිව්වා. නුඹලා පසුතැවිලි වෙලා එනවා නම් මම සා මෙතන ඉන්න අනිත් පීරිතියන් නුඹලා වරන් ගිහිල්ලා බෞද්ධස්ම කරා කිව්වා. ආමේන්. ඉතින් අනිත් ගෝලියොත් එක්ක ගිහිලා බෞද්ධස්ම කරපුවම අපි දකිනවා මේ ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේදී ආමේන්. එතනදී කී දහක් බෞද්ධස්ම කරගවලද? ඒ දවසේදී 3000 ගැලවීම ලැබුණා. ආමේන්. ඉස්සේ නෙමෙයි 3000. ආමේන්. අපි දකිනවා ක්‍රියා දෙකේ 41 කියනවා 3000 ගැලවීම ලැබුවලු. ඉතින් මොහොම මේ ඔක්කොම වෙලා උන්ට හරියට ප්‍රීතිය නිසා මොහොම ගියලු දේමාලිගාවට. යටි උපන්දා ඉඳලා කොරව හිටියාව කොරෙක් තුන්වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා. මේ වල හැම තැනක්ම ස්වාමීන් වහන්සේ අපිට මේ ස්ථානේ කතා කරලා තියෙනවා. ඒ යද්දි එතන හිටියලු මොනවද? අංශභාග රෝගියෙක් හිටියා. උපන්දා ඉඳලා. මොහොම යන ගමන් යෝහන්ස් පේත්‍රස් බුන්ට කතා කරලා බඩරාන්ටි දිනේ දෙන්න කිසි දෙයක් නැහැ. හලෙලූයා. යේසුස් වහන්සේගේ නාමයෙන් අද දැක්නේ. හලෙලූයා. ඔවුන්ට තිබුණු ප්‍රීතිය ඔවුන් ගත්තා ජීවිතේ. අරගෙන ඔවුන් මොනවද කරේ? මේ හලෙලූයා. ක්‍රියා තුන්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියන උන් රන් රීතිය මට නේද? නමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරේ යේසුස්ගේ නාමයෙන් ඇවිදපන්නේ කියා ඔහුගේ දකුණු අතල්ලා ඔහු නැගිට්ටි. ආමේන්. මේ වගේ පුදුමහා ලකුණු කරමින් මොහු යන්නක පටන් ගත්තා. ඒ යන ගමන් දෙවියන් වහන්සේ මේ තුන්වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට වාග්යේදී පුදුම දේවල් මේ පේත්‍රස් සහ ගෝඩිය කරමින් හිටිය සුද්ධාත්මයෙන් පිරීලා.
හලෙලුයා. ඔවුන් හතරවෙනි පරිච්ඡේදය ළඟට එද්දී පේත්‍රස් සහ යොහන් අල්ලගෙන මන්ත්‍රණ සභාවට ගෙනිච්ච මොම් පුදුම දේවල් කරනවා. ඉන්න බෑ. මෙතන හිටපු සෙනග මුන්ට කිපිලා ඔවුන් පුදුම දේවල් මොම් කරනවා. සෙනග ඔවුන් වෙතට යනවා. ඔවුන් දෙවියන් වහන්සේ හොයනවා. පුදුම දේවල් වෙන්න පටන් ගත්තා. පටන් ගත්තම මොනවද කරුවේ? මොහුගේ මන්ත්‍රණ සභාවේදී ඔවුන් කතා කරන්න පටන් අරගෙන හලෙලුයා. ආමේන්. මේ ස්ථාන හිටපු මුළු සෙනග අහන්න අරගෙන හතරේ පරිච්ඡේදයේ හතරවෙනි පදයේ කියනවා නමුත් වචනේ ඇසුවන්ගෙන් බොහෝ දෙනෙක් අදාහගත්තුයේ ඒ මිනිසයන් ගණන 5000ක් පමණ විය. හලෙලුයා. දැන් අතන 3000 ගැලුණා. මෙතන 5000 ගැලවීමට ආවා. මේ සෙනගාවේ උන්ට විරුද්ධව කතා කරන්නයි. නමුත් සුද්ධාත්මයන් වහන්සේ මිනිසයන් ගලවන්න ගත්තා. ඔබ හිතන්න මේ අවස්ථාවේ මේ ජෙරුසලමේ අතන 3000 ගැලවිලා අතන කොරා ගැලවීම ලැබලා ඊට පස්සේ මෙතන 5000 ගැලවිලා මුළු සෙනග මුහු මෙතන රැස් වෙන්න පටන් ගත්තා. ආමේන්. කවුරු නිසාද? යේසුස් වහන්සේගේ ආත්මය නිසා. හලෙලුයා. මොහොන් මෙවැනි ආකාරයකට පුදුමහා ලකුණු කරමින් යන ගමන් ඔවුන්ට සිද්ධ වුණා. ආමේන්. සභාවේ එක්සත්ව ඉන්න පුරුදු වෙන්න. සභාව එක්සත්ව එකට එක්සිත්ව ඉන්න පුරුදු වෙන්න තීරණයක් ආවා සුද්ධාත්මයන් වහන්සේ. ආමේන්. එතකොට මොනවද කරුවේ? ක්‍රියා හතරවෙනි පරිච්ඡේදයේ අපි 22 වෙනි පදයේ දකිනවා. හලෙලුයා. ඔවුන් ඒක එක සිතකට එන්න ඕනයි කියලා තීරණයක් සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ඔවුන්ට දැම්මට පස්සේ මොම් එක්සිට් කමේ ආත්මයන් වහන්සේට ඉඩ හැරියා. ආමේන්. ඉඩ හැරෙද්දී අපි දකිනවා ඒ හැරෙද්දී මේ එතන හිටියා සුද්ධාත්මයන් වහන්සේ ලැබපු ගැලවීම ලැබපු දෙවියන් වහන්සේට ආදරය කරපු දෙදෙනෙක් හිටියා. ඇතුළතින් භාගයක් ස්වාමීන් වහන්සේට ඇතුළතින් භාගයක් ලෝකෙට දීපු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගේ නම තමයි අනීනිය සහ සප්පිර. ආමේන්. ආත්මයන් වහන්සේගේ එක්සිට්කමට එද්දී අපිට බෑ මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපිට දෙවියන් වහන්සේගෙන් වෙන්වුණු දේවල් අපේ ජීවිතය තුළ අන්තය කරන්න. ආමේන්. මේක අපේ පිටුණු ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ දරුවෝ නම් ස්වාමීන් වහන්සේගේ දරුවෝ අඩුපාඩුකම් තියෙයි. නමුත් තව කෙනෙකුට විරුද්ධව තව කෙනෙකුට නැගිටින්නත් බෑ. තව කෙනෙකුගේ දේවල් තව කෙනෙක් හංගගෙන ජීවත් වෙන්නත් බෑ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ සියල්ලම ඇරෙනවා. ආමේන්. ආමේන්. මොනතරම් ප්‍රතිදාලා වහන්න උත්සාහ කරත් පිටි ටිකට ඊස්ට් වැටුණාට පස්සේ ඒක නම් ආපහු පිටෙන්නේ නැතුන්නේ නෑ. කොහොම හරි හිතන්නේ කොහොම පිටි ටික උවරලා දෙන්නයි. ඒ වගේ යේසුස් වහන්සේගේ එක්සිට්කමට ආවෝ යමෙක් ඇද්ද? ඒ කෙනා මුළු ලෝකෙටම විවෘත වෙන්න ඕන. ආමේන්. ආමේන්. ඒක තමයි දෙවියන් වහන්සේගේ එක්සිට්කම කියන්නේ. හලෙලුයා. මොන් එක සිතකට එනවයි කියන්නේ අපි හැම කෙනෙක් විවෘතයි කියන එකයි. හලෙලුයා. ඔන්ගේ ඉදන් ඔන්ගේ ගෙවල් විකුණලා ඔවුන් ඇවිල්ලා පේරිතයන් ඉදිරියේ ඒ කියන්නේ සභාවේ පාලකවරයා ඉදිරියේ පේත්‍රස් ඉදිරියේ ගෙනලා දැම්මන සියලු මුදල්. හැබැයි දෙන්නෙක් මොනවද කරේ? හිමීට ෂේප් එකේ අනේ පැටියෝ අපි ටිකක් තියාගමු කියලා ටිකක් තියාගත්තා. ආමේන්. මම මේ ගැන වල ටික ගිය සතියේ කතා කරා. ඒ ටිකක් තියාගන්න ගිහිල්ලා ටිකක් තියාගන්න ගිහිල්ලා සදාකාලික ගිනිවිලට ගියා. එසේ මිසේ දැනකට නෙමෙයි ගියේ. දඬුවම් කරලා තිබ්බනම් ගමකුත් නැහැ. ආමේන්. අර සිස්ටර් කිව්වා වගේ දඬුවම් කරලා තිබ්බනම් ගමකුත් නැහැ. ආපහු හැරලා එන්න. ආමේන්. සදාකාලික ගිනිවිලට ගියා කියන්නේ මොනවද? ඔවුන් වැදගෙන වැටලා නැරුණා. සුද්ධාත්මයන් වහන්සේ වරවට්ටන්න කිව්වා. ආමේන්. දැන් මේ අවස්ථාවේදී ලොකු පිපිදීමකට එන්න ගත්තා. මේ මරණයෙන් පස්සේ මේ දෙන්නගේ මරණයෙන් පස්සේ සභාව දෙවියන් වහන්සේට බය වුණා සෙනඟ. ආමේන්. හලෙලුයා. කී දෙනෙක් අහසට පේරිතය යාඥා කරලා මිනිස්සු මැරෙනවද? ආමේන්. කවුරුත් කියන්නේ නැහැ. ආමේන්. හලෙලුයා. කොහොම හරි ගැටි ගහගෙන කොහොමද ඉන්න ඕන නේද? අර මට මතකයි ඉස්සර හිටියා මම දන්න අංකල් කෙනෙක් හිටියා. එයාට මොනවද මේ දියවැඩියාව රෝගී හැදිලා මම දැක්කා අර බයික් එකක ලොකු බයිසිකලයකට යනවා. පස්සේ බයිසිකලේ පදින්න බැරුව අන්තිමට තැපැල් නැන්දේට බැස්සා යා. ඊට පස්සේ පොඩි නියපොත්තක් අයින් පොඩ්ඩක් කැපුවා. ඊට පස්සේ ඇඟිල්ලක් කැපුවා. ඊට පස්සේ කකුලක් කැපුවා. ඊට පස්සේ මුළු කකුලම මරලා දැම්මා. පස්සේ පෙට්ටියක දාලා වහලා දැම්මා පොළොවේ ඇතුළට දැම්මා.
පොඩ්ඩක් හංගගෙන උත්සාහ කරා. මුතියා දන්නේම නැතුව එයාගේ රෝගී නිසා යාව පොළවෙන් අයින් කරනවා. මේ අපේ ජීවිතවල පොඩ්ඩක් ඉතුරු කරන්න ගියොත් අපේ පිපිදීම තමයි අපි නවත්ත ගන්න යන්නේ. මොනවා හෝ කමක් නැහැ. ආමේන්. ස්වාමීන් වහන්සේට ඔබ පොඩ්ඩක් නවත්ත ගන්න උත්සාහ කරොත් ඒක අපිටමයි බලපාන්න යන්නේ. හalleluya. නමුත් මේ අවස්ථාවේ පේට්‍රස් කිව්වට සෙනඟ දෙවියන් ආසිරි බය වෙලා පේට්‍රස්ගේ පුදුමහා ලකුණු ගෝලයන්ගේ මොහොන් දකින්න ගත්තා. ආමේන්. මුළු පළාතෙම අයව රෝගීන් ගෙනාවා එතන. ක්‍රියාපස්සෙන් පරිච්ඡේදේ ඔවුන් මේ ගෝලිය කරන පුදුම දේවල් දැකලා හalleluya මොහොම ගෙනාවා. ඉන්නලා කපුවම පේත්‍රස් ආමේ පස්වෙනි පරිච්ඡේදේ 14 වෙනි පදයේ කියනවා අදහ ගන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීගෙන්ද මහත් සමූහයක් වැඩිව ස්වාමීන් වහන්සේට එක් කරනලාදී එහි පේත්‍රස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණක්වත් යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔවුන් පිටට දීටි වලට ගෙනැවි ආමේන් ඇඳන් වලද යහන් වලද ලැබුවා. ඒ කියන්නේ උන්වහන්සේගේ පීරිතය යද්දී සෙවණැල්ලවත් වැදුනොත් ඇති ඒ සුවේ ලබනයි කියන තැනට සෙනග ඇදහිල්ලට ආවා. ආමේන්. ඇයි ආවේ දන්නවද? අර අනිනේ සප්පිරා මරනට පස්සේ පේරිත වලක පුදුම දෙයක් තියෙනවා. අද සභාව පේරිතයන්ට බයයි. වුන් කතා කරද්දී උන්ට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ආමේන්. දෙවියන්වහන්සේ කතා කරද්දී ඇඟිල්ල දික් කරනවා පේරිතයට. එයා කොහොමද අපිට කියන්නේ? උන් බය වෙලා පේරිතයාගේ සෙවණැල්ල හරිය අපිට ආවෝ සුව වෙනවා කියන ඇදහිල්ලට ආවා. ආමේන්. ඊට පස්ව කියවලා බලන්න මේ පදේ අන්තිම පද විතරද කියනවා 16 වෙනි පද යෙරුසලම අවට නුවරින් සමූහය රෝගීන්ද අශුද්ධ ආත්මවලින්ද පීඩිත වූවන්ගෙන රැස්වද ඔවුන් සියල්ලෝද සුව කරනු ලැබීමි. එකෙක්වත් අතයන් නැතුව සුද්ධාත්මයන් වහන්සේ කරන පෙරේන හැම කෙනෙකුටම සුවේනි. මොකද සහෝදරය අපේ කිතුණු ජීවිතේ ඉතා වැදගත් දෙයක්. අපේ ආත්මික ඇදහිල්ල අපි දෙවියන් වහන්සේගේ වචනයට අවනත වෙන්නේ. ආමේන්. අපේ ආත්මික ජීවිතය ඇදහිල්ල දාලා අපි දෙවියන් වහන්සේගේ වචනයට යට වෙන්නම ඕන. ආමේන්. හේතුව මොකද්ද? මේ පොළොවේ මරන්නේ. මේ පොළොවේ මරන්නේ නැගිටින්න අපි හැම කෙනෙක්ම ආත්මිකව ඇදහිල්ලෙන් උන්වහන්සේගේ වචනයට යට ගිය යුතුමයි. ඒක මටයි නයි. ඒක මගේ ජීවිතයටයි වටින්නේ. මගේ අභ්‍යන්තරයට මම මේක එකතු කරගන්න ඕනේ කියන චේතනාව අපිට එන්න ඕන. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. ආමේන්. ස්වාමීන් වහන්සේට සේවය කරන එකත්, හාස්කම් කරන එකවත්, පාස්ටර් කියන එකවත් නෙමෙයි. යේසුස් වහන්සේ පිළිගත්තා කියන එක නෙමෙයි අපි ඇදහිල්ල. ඇදහිල්ල මොනවද? දෙවියන් වහන්සේගේ වචනේ අහලා ඒ තුල පවතින එක, පවදරන එකයි ඇදහිල්ල අපේ ජීවිතේ. ආමේන්. ඒ නිසා උන්වහන්සේ නුඹලාගේ ක්‍රියාවලින් මට වැඩක් නැහැ. නුඹලාගේ ඇදහිල්ලෙන් කරන දේ තමයි මට වැදගත්. ආමේන්. හalleluya. එහෙනම් මතේ 7:20 කියන ස්වාමීන් අපි අරක කරා මේක කරා කුරුන්ගේ විදු අරව කරා මම පොරන්නේ. නුඹ ඇදහිල්ලෙන් ජීවිතය පළදරවල නැහැ. ආමේන්. මේ ගෝලයන් ඊට පස්සේ මොනවද කරන්නේ මෙතනින් ගිහලා මම දැන් 17 වෙනි පදයට එනවා. ආමේන්. මොන් ගිහලා මොනවද කරේ? මේ පූජකයෝ ඔක්කොම එකතු වෙලා මේ පීරිතයන් මොනවද කරේ? ආමේන්. පීරිතයන් අල්ලා ප්‍රසිද්ධ හිරගෙදර 5:18 කියනවා ඔවුන් අල්ලලා ප්‍රසිද්ධ හිරගෙදර ගිහලා දැම්මා. ප්‍රසිද්ධ හිරගේ කියන්නේ මොනවද දන්නවද? ආමේන්. හalleluya. ප්‍රසිද්ධ හිරගේ කියලා කියන්නේ ආමේන් ඔහුට ආපහු කොහාටවත් හෙල්ලෙන්න බැරි තැනක සිරකරුවම දාලා ආමේන් දාලා තියෙන ස්ථානය. සිරකරුවම දාලා ඉස්සර දාලා තියෙන තැනක් ප්‍රසිද්ධිය. ඔවුන්ට හේවා ඉන්නවම ආරක්ෂා කරන නිසා. ආමේන්. ප්‍රසිද්ධව සෝහන් ගෙදරට දැම්මේ යේසුස් වහන්සේ. ඕන් නිදිම සෝහන්ගේ යේසුස් වහන්සේ කිව්වා. හalleluya. උන්වහන්සේ ගිහිල්ලා ඕන් නිදිම ස්වාමීන් වහන්සේ නැති වෙලා. මේ වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මොන් ප්‍රසිද්ධ හිරගෙදර දාලා තියෙද්දි මෙතන කියනවා ස්වාමීන් වහන්සේගේ දූතයෙක් රාත්‍රී හිරගේ දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනවි.
නුඹලා ගොස් දේවමාලිගාවේ සිට මේ ජීවනයේ සම්බන්ධව සියලු වචන සෙනගට කතා කරපළයි කියනවා. ආමේන්. මොන්ට දේවදූතෙක් කියලා මොන් හිරගෙදර දාලා තියෙති. මොන්ට මොනවද සම්මාන්ත්‍රණ සභාවට එකතු කරන්න ඒ කියන්නේ සෑන් හෙන්රි සභාව අයව රැස් කරලා කතා කරනවා මොම හිරගෙදරට දැම්මා. සම්මාන්ත්‍රණ සභාව කියන්නේ ඒකයි. ආමේන්. හලෙලුයා. ඒකේ කවුද හිටියේ? පවුල් ඉස්සර හිටියා. අපි සාවුල් කියන පවුල් හිටියා. ගමානියල් ඉඳලා තියෙනවා. සාවුල් ඉගෙන ගත්තා වූ ආමේන්. උන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉගෙන ගත්තා වූ පූජකයා ඉඳලා තියෙනවා මේ සභාවේ. හලෙලුයා. මොංගිල හිරගෙදර දාලා හිරගෙදරින් දේවදූතයාලා නිදහස් කරාට පස්සේ දේවදූතයා හොඳ පණිවිඩයක් දෙනවා. කී දෙනෙක් අපි ශ්‍රමයන්ති වලින් ස්වාමීන් වහන්සේගේ දූතයෝ ඇවිල්ලා නිදහස් කරලා යද්ද බෝ. ඔය කී දෙනෙක් මතක තියෙනවද ඔබ ශ්‍රමයන්ති වලින් කො නිදහස් කරපු තැන දෙවියන් වහන්සේ දූතයෝ පත් කරලා. මතක තියෙනවද ඔයාලට? ආමේන්. මහා භයංකාර තැන්වල ස්වාමීන් වහන්සේ ඔබ නිදහස් කරායි කියලා දන්නවනම් ඔබ හැංගෙන්න එපා. මෙතන දූතයා කියන්නේ නුඹලන් හිරගෙදර දැම්මනේ දැන් නිදහස්නේ. ගිහිල්ලා හැංගිලා හිටපල්ලා කියලා කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ ගිහිල්ලා ප්‍රසිද්ධියේ හිටපල්ලා කියලා. මොහොම නිදහස් කරලා ඇරලා මොහොම අනිවාර්යයෙන්ම නිදහස් කරයි කියන්නේ අනිවාර්යයෙන්ම මරනවා. මොණ්ඩ දෙවියන් වහන්සේගේ දූතයා කිව්ව නුඹලන් කියලා දේවමාලිගාවේ ගිහිල්ලා ජීවනයේ මහිමය කතා කරවලයි කියලා. අද කී වතාවක් ඔයගලන්ව දෙවියන් වහන්සේ නිදහස් කරලා තියෙනවා. කවදද ඔබගේ ජීවිතේ ජීවනයේ වචනේ කතා කරන්නේ? හලෙලුයා. ආමේන්. මුණ්ඩ කියන නුඹලා ගොස් දේවමාලිගාවේ සිට මේ ජීවනයේ සම්බන්ධ සියලු වචන සෙනගට කතා කරපළයි කිව්වා. ඔවුන් නිහසා අලියු වේලාවේ දේවමාලිගාවට ඇතුළු වෙලා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා. ආමේන්. ඔවුන්ට ආපහු බයක් සැකයක් ආමේන්. හෙට මොනවා වෙයිද? අපිට මොනවා වෙන්න යනවද? මේක කතා කරන්න කියලා හිරගෙදරින් නිදහස් වුණානේ. අනේ ස්වාමීන් ස්තුති වේවා. එතනින් ගැලෙව්වට කිය බොරුවට යාඥා කර හිටියේ නැහැ. දූතයා කිව්වා වැඩි හරි වචනයක් ආවා දෙවියන් වහන්සේගෙන් වචනෙට දැස්සා. අද අපිට විලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දෙවියන් වහන්සේ කොච්චර කතා කරත් ඒ වැඩේ කරන්න සුදුසු වෙන්න කැමති නෑ. ඔබ දවස් කීයක් දෙවියන් වහන්සේ කතා කරලා අද මේ සභාවට ආව නම් ඔබ කතා කරනවා. ආමේන්. අද යේසුස් වහන්සේ පිළිගත්තා නම් අද යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. අද ඔබගේ ගැළවීම ඔබ ලබු දවසක බලන්න වෙනස් කොච්චර කතා කරලා තියෙනවද? ඔබගේ සිල් මැදුරුනේ ගැළවිලා ඉන්න. කවදද ඔබ උන්වහන්සේ මේ ප්‍රකාශනීය උනේ? ආමේන්. අපි මොනවද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේ නිදහස් කරපුවම ගිහිල්ලා හැංගිලා බොරු යාඥා පාට් එකක් දාලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ස්තුති මා මේකෙන් ගැලවුණා. ලැජ්ජයි දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපි ගැන හිතලා ලැජ්ජ වෙනවා. හලෙලුයා. දූතිය එහෙම කියන්නේ මොනවද? හයි දෙවියන් වහන්සේ මට කිව්වා ඔයගලන් හිරගෙදරින් ගලවන්න කියලා. මං ගැලුවා. ගිහිල්ලා බලලා හැංගිලා ඉඳපල්ලා. කාටවත් පෙනෙන්නවත් යන්න එපා. බලන් ආපහු මරයි ඒ නිසා හැංගිලා ඉඳහල්ලා කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ නෙමෙයි. අපිට කියනවා. අපිට කියන්නේ එහෙම නෙමෙයි. හරි එතනින් අපි නිදහස් වුණානේ දැන් සත්‍ය වහලා ඉමු. අපිට තියෙන්නේ ඔබ තමයි. වෙන සත්‍යයක් දාගමු කියලා. හලෙලුයා. උන්වහන්සේගේ දූතයලා කියවනාද? දැන් නිදහස් නැහැ. පයලා ප්‍රසිද්ධියේ ගිහිල්ලා ආපහු මං ගැන කතා කරනවා. හලෙලුයා. මොහොන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න ගත්තා. කතා කරන දවස් ඉත ලස්සන දෙයක් සිද්ධ වෙනවා. මොනවද? මේ සැන්ට් හෙන්රින් සභාව එහෙම නැත්නම් මේ සම්මාන්ත්‍රණ සභාව රැස් වෙලා කියනවා දේමාලිගාවේ මුන් රැස් වෙලා ඉඳලා කියනවා අර හිරගෙදර දාපුවම ගේන්නලු ගිහිල්ලා. මොහොන් ගියා ගේන්න. කියලා බලන්න ඔවුන් ගිහිල්ලා ගේන්න ගියාම හිරගේ වහලා තියෙනවා. වහලන්න එහෙම නැත්නම් මේ හිර මැදුරට දාපුවම මුර කරන්න දාපු සෙබළුත් ඉන්නවා. හැබැයි ඇතුලේ මෑන්ස්ලා නැහැ. ආමේන්. ඇතුලේ ඒ අය නැහැ. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරයා ආත්මෙන් නොස්මුත් යමක් ඔබගේ ජීවිතේට දාන්න. අපේ පිටින් අපේ සිර මැදුරු ඇති. සිටින් අපිට සාතන් විසින් මුරකාරයෝ දාලත් ඇති. නමුත් අපේ ඇතුළත ආත්මෙන් වහන්සේපත් එක ජීවත් වෙනවා නම් අපේ ඇතුළත නිදහස්. ආමේන්. අපේ ඇතුළත ප්‍රීතිය තියෙන්න ඕනේ. හලෙලුයා. ඔව් නැවත ඇවිල්ලා කියනවා ඔබ විභාග කරන්න යනවා මේ සෙනඟ මෙතන නැහැ.
මෙතන නෑ. හිරගේ ඉදිරියට වහලා දේවදූතයා ලස්සනට වැඩේ කරලා තිනවා. ඕන් එළියට අර ආපහු වහලා දාලා ගිහලා තියෙනවා. ආමේන්. හලෙලූයා. ඔබව නිදහස් කරපු දැන් කොච්චර සාතන්ගේ දේවල් තියෙද්දි නිදහස් කරපු දැන් කොච්චර ඇද්ද? ආමේන්. කොච්චර ඇද්ද බෝ නිදහස් කරපු දැන්? එක දවසකවත් අපිට මෙනෙහි වෙනවද ස්වාමීන් වහන්සේ මාව අර මර උගලෙන් ගැලෙවුවා. අර පාපයෙන් ගැලෙවුවා. අර ශාපයෙන් ගැලෙවුවා. අර දෙවියන් වහන්සේට සුද්ධ නැති දෙයින් මාව ගැලෙවුවා. අර අපවිත්‍ර දෙය අතගසන්න දෙපයි කියනවා මම අත ගසලා තියදී මාව එතනින් ගැලෙවුවා. මට මේක කරන්න දෙපයි කියලා තියදී මම කරලා ඉදිරියට මාව ගැලෙවුවා. කාටද මතකද? මතකද සුද්ධාත්මයන් වහන්සේ එතනින් ගැලෙවුවා. ඒ විදියටම තියදී ඒ සිගර නැතුව එහෙම තියදී ඒ සේවකයන් විතර එහෙම ඉද්දි ඒ වහල් භාවයේ බඩු එහෙම තියදී බව ගලවලා තියෙන තැන් තියෙනවද? ඔබට මතකද? ඔබගේ ජීවිතය ආත්මන නාස්තික කියලා බලන්න දෙවියන් වහන්සේ බව කොතරම් ගලවලා තියෙනවද කියලා. හලෙලූයා. කොතරම් භයංකාර තැන් වලින් ඔබ ගලවලා තියෙනවද? ඔබ අත ගසලා තිබුණත් එතනින් ගලවලා තියෙන විදිය බලන්න. කිසිම මතකද? ඇයි ඔබ ප්‍රදර්ශනය වෙන්න කැමති නැත්තේ? යේසුස් වහන්සේගේ ප්‍රශ්නයක්ද? සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රශ්නයක්ද? පියාණන් වහන්සේගේ ප්‍රශ්නයක්ද මේක? මම කියන කෙනාගේ ප්‍රශ්නයක්. ප්‍රදර්ශනීය වෙන්න කැමති නෑ. ආමේන්. මේ ප්‍රදර්ශනීය වෙන්න කැමති නැති නිසා තමයි අපි තව කෙනෙකුට විරුද්ධව පිළිගන්නේ. ආමේන්. ඔබගේ වැඩේ කරගෙන දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න කැමති නැති නිසා අපි මොනවද කරන්නේ? තව කෙනෙකුට විරුද්ධව කතා කරනවා. ආමේන්. දෙවියන් වහන්සේ කරපු දේ අපිට අමතකයි. නමුත් අපිට දෙවියන් වහන්සේ කතා කරන දේ කරන්න අපි කැමති වෙන්නේ. හලෙලූයා. ආමේන්. මොනවද කිරුවේ? මොන්ට කරපු දේ මතකයි කියලා ගෙදරින් ගැලෙව්වා. නමුත් උන්ට කරපු දේ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ ඕම් බය වුණේ නැහැ, ලැජ්ජ වුණේ නැහැ. ගිලා බව ප්‍රසිද්ධිය කතා කරන්න ගත්තා. ඊයේ මොන් ගිලා රැස් කරන්න යනවා කියලා මේ උතනදී කියපම ඔහු මේ මන්ත්‍රණ සභාව ගෙනල්ලා කතා කරද්දී ඔහු කියනවා වැකවලුන් ඇවිල්ලා ඔහුන්ට ආපහු කියනවලු කියලා බලන්න දේව මාලිගාවට ඔහු ආපහු ඇවිල්ලා කියනවා මේ මිනිස්සු නෑ. එතකොට දේව මාලිගාවට කෙනෙක් දුවගෙන ඇවිල්ලා ඔයගොල්ලෝ කියලා බලන්න කියනවා අර නුඹලා හිර කරන් හිටපු මිනිස්සු අන්න අතන ගිහිල්ලා කෑ ගන්නවා. අන්න අතන ගිහිල්ලා කෑ ගන්නවා. මුංග හිර ගෙදර දැම්මත් මුන් බය නෑ. මුංග බඩු ගෙදර දැම්මත් බය නෑ. මුන් මොන ගෙදරක දැම්මත් මුන් බය නෑ. මුන් කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. හලෙලූයා. මුන්ගේ කට වහන්න බෑ. මුන් නවත්තන්න මුන් කතා කරන්නේ යේසුස් වහන්සේ මගේ ජීවිතේ ජීවමානයි. ඒක මට නවත්තන්න බෑ කියන එක තමයි කතා කරේ. ඕන කරව හාස්කම නෙමෙයි ඕක කතා කරන්න ගත්තේ. ඔවුන්ගේ ජීවිතවල තිබුණ සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රීතියයි කතා කරන්න ගත්තේ. ආමේන්. ඔබලට දෙවියන් වහන්සේගේ ප්‍රීතිය තියෙනවද? තාම නැවතිලා තියෙන මොනවටද ඔයගොල්ලෝ මෙතන? ඔබගේ ජීවිතේ නැවතිලා ඉන්නේ මොනවයින්ද? මේ පොළවේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නද? ආමේන්. දවස් පතා ඔබ මේ දුක් විඳින්නේ නැත්නම් මේ පීඩාවල් වලින් යන්නේ අමාරුකම් වලින් යන්නේ අනේ ස්වාමීනි ඔබට ස්තුතියි මෙවැනි අමාරුතෙන් ගෙන යන්නේ කියන්නේ මේ පොළවේ ඉන්නද? ඔබ එකනාද අවුරුදු 200ක් ඉදී කියලා 500ක් ඉදී කියලා 950 පරණ යුස් මීඩියා නේද 900 ගණන් හිටියේ තාම තාසෙදී අපි 900 ගණන් ඉන්නවා 800 ගණන් ඉන්නවා බයිබලේ උපත්ති තියෙනවනේ ස්වාමීනි 700 ගණන් ඉන්න තාම කෑදරකම කියන නැහැ පොළොවේ තාම පොළොවේ තියෙන තෘෂ්ණාවෙන් ගිහිලා නැහැ ස්වාමීන් වහන්සේ දෙසන මේ බලන්නේ උන්වහන්සේ කරව යහපත් දේ අපිම අපවිත්‍ර කරගෙන තවමත් ඉන්න ඕනේ නේද? ආමේ කිරණි කාස තාමත් ඉන්න මේ පොළවේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ තේරි කාසද අද මැරෙන්න? නාටුවට හොයිට කැඩිච්ච බෝට්ටුවක් වගේ. ඇණිය අවරේ කියලා දෙන බෝට්ටුවේ. ආමේ ඇණිය තමයි ඕනම නැවකුණ බෝට්ටුවන ඉස්සෙල්ලා අන්තිමට ගිලින්නේ. ආමේ ඒ නිසා අර ටයිටැනික් එකේ මම බලන්න කියලා තියෙනවනේ නේ. ආමේ ටයිටැනික් එකේ ගිලීගෙන යද්දි හොඳ ඩෝපර්ලා තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. ආමේ අපි වගේ.
ආමේ මොන් මොනවාද කරලා තියෙන්නේ? උන් හෙල හොතම මේවා මියුසික් කාර්යය. මුන් තුන්දෙනා ඇනිය කියන්නේ අර ඉස්සරහම් බෝට්ටු යන ඉස්සරහ කොනට ගිහලා උඩ ගිහලා කොමරණගෙන රම්පට් එකක් අරගෙන එකෙක් කරා ඩොම් ඩොම් ගාන එකක් අරගෙන උන් තමයි නැවගිරුණත් බෑන්චුන් කියන එක ගෙනාවේ. හලෙලුයා. නැවගිරුණත් බෑන්චුන් කියලා ටයිටැනික් එකේ උන් තමයි කකායිදල් මිනිස්සු කෑ ගහනවලු පොර කනවලු පණිනවලු බෝට්ටුවෙන් වතුරට ආමේ බෝට්ටු හැරෙන්න පීනන්න උත්සාහ කරනවලු නැව ටික ටික යටට යනවා. උන් දැනගත්තලු මේ මොහොතෙන් අපට ගැලවීමක් නෑ. මැරෙනවාමයි. ඒ නිසා අද තියෙන ජොලියෙන් අපි ජොලි. ආමෙන්. අද තියෙන ජොලියෙන් අපි ජොලි. කීදෙන කාසද තියෙන ජොලිය අපිට දැන් හම්බෙලා තියෙන යේසුස් වහන්සේගේ ප්‍රීතිය. කීදෙන කාසද ප්‍රීතිමත් තියෙන්නේ? ආමෙන්. හච්චෝ. නිකන් හරියට මලගෙදරට ගිහිල්ලා වුණා වගේ නේ අපි කරන්නේ. මේ ආවේ ප්‍රීතිය නිවසකට ඇවිල්ලා තියෙන්නේ. කීදෙන කාසද පමණ ජීවත් වෙනවනම්? මට අද කියන යේසුස් වහන්සේගේ නාමයෙන් බරස් කරපු කිසි දෙයක් අපිට ගෙනියන්න යේසුස් වහන්සේ දෙන්නේ. ආමෙන්. බදියාගත්තු, බදාගත්තු, වෙලාගත්තු, හදාගත්තු ආමෙන්. පරම්පරාවට එකතු කරපගත්තු කිසි දෙයක් ඔබගේ ඇස් වලින් ආපහු දකින්න දෙන්නේ නැද වෙනවන්ස. හලෙලුයා. ආමෙන්. කිසි දෙයක් ඔබට දකින්න දෙන්නේ නැද වෙනවන්ස. හැබැයි එක දෙයක් ඔබ දැක ගන්න ඕන නම් දුවන්න ඕන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දකින්න පිණිස දුවන්න. මේ පොත. ආමෙන්. ඔබ මේ පොළවේ ලබන කිසි දෙයක් ඔබට අරගෙන යන්න දෙන්නේ නැහැ වෙනවා. ස්වර්ගයේ සාධන ලද ඔබගේ දේවල් අරගෙන කිසි දෙයක් ඔබට දෙන්නේ නැහැ කියන්නේ. ආමෙන්. මම මේක පුළු පුළා බලන්න කියනවා මේ රහස. ඔබ ජීවිතේ එකතු කරගන්න. හලෙලුයා. මොහොන් දැන් පිටතට ඇවිල්ලා මොහොන්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙලා මොහොන් එතනින් බලහත්කාරයෙන් ගෙනාවා කියන ආපව සම්මන්ත්‍රණ සභාව. ආමෙන්. බලහත්කාරයෙන් සම්මන්ත්‍රණ සභාවට ගෙනලා ආපව මොහොන් එතන හිටෙව්වා. පිටුල ඇහවල ලස්සන ප්‍රශ්න කීපයක් මොන්ගෙන් අහවලු. ආමෙන්. මොනවද කරේ එතනට ඇවිල්ලා කිව්වලු නුඹලා ආමෙන් ඊශ්‍රායල්ට හලෙලූයා පස්චත්තාපය පෞකමාව දෙන අධිපතියෙක්ද ගැලුම්කාරයෙක්ද වන පිණිස දෙවියන් වහන්සේ තමාගේ දක්නුවතින් උන්වහන්සේ උසස් කළසේක. අපි මේ කාරණවලට සාක්ෂිකාරී එසේම දෙවියන් වහන්සේ විසින් තමන්ට ආමෙන් කීකරු වෙන්නන්ට දුන් සුද්ධාත්මයන් වහන්සේගේ සාක්ෂිකාරී කිව්වොයි. කිස් දෙවිනි පදේ පහේ කියන කිසි කින්ද. ඔවුන් ඇවිල්ලා ඔක්කොම රැස් කරපුවම මුන්ට ආපහු මුන් කතා කරලා කියනවා උඹලන්ට මේක ඇයි උඹලා මෙතනින් ගිහිල්ලා මේ ප්‍රශ්නේ ආපහු අපිට ඇති කරේ සෙනග ඔක්කොම උඹලන්කට ඇවිල්ලා තියෙනවා මුළු සෙනගව අපි මරලා අපි උන්ගේ ලේවල් අපි එංගේ ගා ගන්නද උඹලා මේ දේවල් කරේ කියලා අපව උන් කියනවා අපිව දැන් නවත්තන්න කාටවත් බෑ මොකද අපි සුද්ධාත්මයන් වහන්සේගේ සාක්ෂිකාරයෝ දැන් සුද්ධාත්මයන් වහන්සේ අපිව දැන් පොළඹවනවා අපේ ජීවිතයේ සුද්ධාත්මයන් වහන්සේ අද ඒ ක්‍රියාදිකේ ඇවිල්ලා උන් දැන් ආත්මයෙන් පිරලා ඉන්න නිසා මොන්ට පොළවේ තියෙන දේවල් නිෂ්පලයි කියන තැනට මුන් ඇවිල්ලා මුන් ගිරගිදරටත් බය නැහැ බඩු ගිදරටත් බය නැහැ දැන් ආමේ මුන්ගේ කට වහන්න කිව්වට කාටවත් කට වහන්න බැරුව ගියා මුන් කන්නේ මොනවද ඉන්නේ කොහෙද යන්නේ කොහෙද මුකුත් කරන්න බැරි තැනකට ආවා මුන් තීරණය කරා මේ අවස්ථාවේදී බොහොම මරන්න තීරණය කරපු වෙලාවේ මේ සැන්නියෙන් ස්වභාවයේ ආමේ හලෙලූයා යමෙක් මෙතන කතා කරලා කියනවා 33 වෙනි පදේ කියනවා ඔවුන් ඒ අසා අතිශයින් කෝපවි ඔවුන් මරන්න අදහස් කළේ නමුත් යෝස්ථාකාරයෙකු සියලු මනුෂ්‍යයන් විසින් ගරු කරන ලද්දා වූ ගමානියෙල් නම් එක් පරිසියෙක් සභාවේ නැගිට සිට ඒ මිනිසයන් ස්වල්ප වේලාවකට පිටරට ගෙන යන්න කරේ. මේ මොහොතේ මොනවද කරේ මේ ගමානියෙල්? ඒ කියන්නේ සාවුල්ට උගන්වපු කෙනා. පවුල්ට මට උගන්වපු මෑන් මොනවද කරේ? මේ මිනිස්සුන්ව පොඩ්ඩකට එළියට අරලා ඕන් සම්මන්ත්‍රණ සභාව කතා කරන්න පටන් ගත්තා. කතා කරලා කියනවා හලෙලූයා. ඕන් කතා කරලා ගමානියෙල් කියනවා ඊශ්‍රායල් මිනිස්සුනි නුඹලා මේ මිනිසයන්ට කරන්ට යන කාරණා ගැන ප්‍රවේශම් වෙනවා. වැදගත් පණිවිඩයක් දෙනවා මේ ගමානියෙල් සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. ඔව් කියනවා මතක තියාගන්න මේ මිනිසෙට ප්‍රේසම් මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තූදස් දෙමේ තමාගේ වැදගත් කෙනෙක්ගේ වැදගත් තමන් වැදගත් කෙනෙක් කියා නැගිට්ටේය. ගණනින් 400ක් පමණ මිනිස්සු ඔහුට එකතු වුණේය. ඔහු මරණ ලද්දේ.
ඔහුට යම් පමණ දෙනි කීකරුවෝයි ඒ සියල්ලෝද විසුරුණු ලැබුණි. ආමේන්. ඊට පස්සේ කියනවා නැති වී ගියේ. ඔහුට පසුව ආමේන් ලේඛනය කරන ලද දවස්වලදී ගලිලියේ යූදස් නැගිට සෙනගින් සමහරෙක් ආමේන් තමා වෙතට ඇදගත්ෝය මොවුන් විනාශ විය. ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවෝයිද ඔවුන් විසුරුණු ලැබුවෝය. ඉතින් මා නුඹලාට කියන්නේ නම් මේ මිනිස්යන්ගේ වැළකී ඔහුට කිසිවක් නොකරන ලෙසයි. මක්සද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මිනිස්යන්ගෙන් වී නම් ඒක පෙරලා දමනු ලබන්නේ. නමුත් ඒක දෙවියන් වහන්සේගේ වී නම් ඔවුන් පරාජය කරන්නට නුඹලාට බැහැ. ඔව් ලස්සන වචනයක් කියනවා. යමෙක් නිකිටලා යම් කාරණා ක්‍රම කුමන්ත්‍රණ ගහලා මිනිසුන්ව රැස් කරගන්නවද? ඕන් විනාශ වෙලා මැරෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේගෙන් නම් නුඹලම්ම කණ්ඩ සිද්ධ වෙනවා උන්ට අත තියන්න ගියේ. ඕන් දෙවියන් වහන්සේගේ බේරිද. ආමේන්. මේ ගමානියල් කියනවා උන්ට විරුද්ධව නම් නැගිටින්න යන්න එපා. උඹලන් අනිවාර්යයෙන්ම කුටිකයි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ නම්. හලෙලුයා. මේ කාරණාව මුන්ට දැනුණු ගම මොනවද කරේ? ඉතා ලස්සන දෙයක් මුන්ට කරනවා. මේක අහලා ආමේන්. යයන්ාසීගේ නම් නුඹලාට බැරිය. එසේ උත්සාහ කළොත් සමහර විට නුඹලා දෙවියන් වහන්සේට විරුද්ධව පවා යුද්ධ කරන ආමේන් යුද්ධ කරන්න ඕන්ට පුළුවන් නේ. මොන්ට විරුද්ධව නුඹලානේ පිටොත් දෙවියන් වහන්සේ නුඹලන්ට විරුද්ධව යුද්ධ කරයි. ඒ නිසා ප්‍රවේශම් වෙන්න කියලා අනක්. හලෙලුයා. අපි සමහරක් වෙලාවට දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව බොහෝ අවස්ථාවල නැගිටින්න ඕන. අපි දන්නේ අපි කාට විරුද්ධවද නැගිටින්නේ කියලා. අපි නැගිටින්නේ දෙවියන් වහන්සේට විරුද්ධයි කියලා අපි තේරුම් ගන්න ඕන. ආමේන්. මොන්ට මොනවද ලස්සන දෙයක් කරනවා මොන්ට එහෙම කරලා මොන්ව මරන්නනේ තීරණය කරේ. මොන්ව මරන්නේ නැහැ. මොනවද කරේ? මරන්නේ නැති. හලෙලුයා. මොන්ව මරන්නේ නැති මොනවද කරේ? මොන්ව හලෙලුයා. සමහර විට නුඹලා ආමේන් ඔවුන්ගේ වචනයට එකඟ වෙලා මේ දමානිල් කියපු වචනයට මොන් එකඟ වෙලා ලස්සන වැඩක් කරනවා. මොන් එකඟ වෙලා ආමේන් හලෙලුයා. ඔවුන් ඔහේ වචනයට එකඟ වී පේරියන් තමුන් වෙතට ගෙන්වා ඔවුන්ට දලා යේසුස්ගේ නාමයෙන් කතා නොකරන්ට අනකරන්ට හැරේ. මොන්ට මොනවාද කරේ? මොන්ව ගෙනල්ලා මරන්නේ නැතුව මොන්ට තරන්න දෙන්නේ. හලෙලුයා. ඔබ දන්නවද යේසුස් වහන්සේ ඉදිරියේ යමෙක් කාවහරි විරුද්ධව කතා කරලා මරණීය විදියට කතා කරාට පස්සේ ආමේන් ඔවුන් තලනවයි කියන්නේ නිකන් කම්බුලට මෙහෙම එකක් ගහලා දැන් හරි යන්න කියලා අරනවයි කියලා. අපේ සිංහල විදිහට නේද? ආමේන්. මටත් මතකයි කම්බුලට ගියව පූජකෙක් මෙහෙම කරලා. අර රෝමානු කතෝලික වෙලාවේ අබුර්දියාලේ කියලා ලබන කාලේ අර මුද්දක් දාලා එකේ දුන්නා මට ටකස් කරනවා. තාමත් නැහැ. ආමේන්. ඉතින් මම නමාගෙන හිටිය දෙන්නම් උඹට කොයිලාර වැඩි කියලා. දෙමෝපියන්ගෙන් ආපු බුරුමේනේ අපි තිබුණේ නේද? හැබැයි කොහොම හරි යාව හම්බෙන්න ගියා මම ලොකු වෙලා කොහොම හරි බිසොප් පැලස් එකේම ගියාම මම කියනවා. හලෙලුයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හලෙලුයා. ඒ රහස් මට කියලා දුන්නු නිසා. හලෙලුයා. මොංග තලන්න ගත්තලු. මේ කිදෙන කාසල බෝතලනවා නේ ස්වාමීන් නිසා. කෙනෙක් ආමීන් කිව්වා ටිකක් හරි අමාරු වෙන්න දන්නේ. ඒ සංසද බෝතලනවා නම් කැමතිද? මම රහසක් කියලා දෙන්න යන්නේ. යේසුස් වහන්සේ ඔබත් එක්ක ඉන්න නිසා ඔබ තලනවට කැමතිද? ආමේන්. හොඳයි මේවා කියපු වචනේ නිර්භීත ඉන්න තාමත් වයසට ගියත් නෑ මකින්න දැන්චු. හලෙලුයා. ඔබ දන්නවද ඔබ යේසුස් වහන්සේ නිසා ඔබ තලනවා නම් කැමති වෙන්න ඕනේ ඒක. ඇයි හේතුව? බලන්න සුද්ධාත්මයන් සින්න නිසා. ඔබ තලන්න දෙන්නේ නැත්තේ ඔබ මේ වචනයට විරුද්ධව ඔබ කතා කරන නිසා. ආමේන්. ඔබ තලන්න ඕන කම්ප්‍රොමේට් ඔබ හැඩි ගැස් දෙන්නේ නැති නිසා ඔබ ඒක විරුද්ධව කතා කරන නිසා ඔබ තැලෙන්නේ නැත්තේ. ඔබ දන්නවද යේසුස් වහන්සේ නිසා තැලෙන එක ප්‍රීතිය කියලා මෙතන කියන්නේ? එහි ඔවුන් ඒ නාමය නිසා නින්දා විඳින්ට තම වටින්නෝයයි ගණන් ගනු ලැබීව බැවින් ඔවුන් ආමේන් එබැවින් සන්තෝෂව සභාව ඉදිරියේ පිටත්ව ගොස්.
ඔවුන් සතුටු වුණාලු. යේසුස් වහන්සේ ඉදිරියේ ඔවුන් තලපේක ගැන සතුටු වුණාලු. හලෙලූයා. කීදෙනෙක් කාසද සතුටු වෙන්නේ? කීදෙනෙක් කාසද? ඔබ යේසුස් වහන්සේ නිසා තලනවා නම් කවුරු හරි. අපිට ඉරක් යනවට අපි කැමති නැහැ නේ. ඇඟේ මවිලා ස්වාමීන් වහන්සේගේ වචනේ හිලා ගලවනවට අපි කැමති නැහැ තාම. ආමේන්. කවුරු තාසද කොට හිතන්නේ? ආමේන්. පාටි රෝල් රිද්දුවනම් පාස්ටරයා නේද? නිකන් හරි. සිස්ටර් කියලා හරි බ්‍රදර් කියනවට කැමතිම නෑ. ආමේන්. නේද? ඇයි තමසෙමට සහෝදරයා කියන්නේ සහෝදරිය කියන්නේ එහෙම ඉන්නේ රිද්දිච්ච නිසා. නිකන් හරි පැටියෝ කිව්වට ඉවරයි. මුළු සභාවම ඉවරයි පැටිය කිව්වයි කියලා. වස්තුව නිකන් හරි කිව්වනම් පත්තරේ ගහලා ඉස්සරහම යන්න ඉස්සෙල්ලා ඉතර ගහලා ඇති. මෙහි ඉඳලාම රෙකෝඩ් කරලා ඩඩබඩ ගාලා ගහලා කවුරු කෙනෙක් ගෙනලා හන්දිය බෝඩයක් ගහලා. පැටිය කිව්වා පාස්ටර්. වස්තුව කිව්වයි කියලා. ආත්මිකව කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ආත්මිකව කිසිම රහසක් දැනෙන්නේ නැති නිසා. කීදෙනෙක් කාසද බෝ තලනවාට දෙවියන් වහන්සේ නිසා. ආමෙන්. කීදෙනෙක් කාසද ඔබගේ ජීවිතේ රිදෙනවට. ඒක සන්තෝෂ වුණාලු. හලෙලූයා. ඇයි සන්තෝෂ වෙන්න හේතුව? ආමෙන්. ඇයි හේතුව? මාක්ස් පරංචි 13 වෙනි පරිච්ඡේද 9 වෙනි පදයට අපි කරලා ගමු යුස්පීම. ආමෙන්. ඇයි හේතුව? මාක්ස් පරංචි 13 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා එහෙත් නුඹලා ප්‍රවේශම් වෙයලා. මක්නිසාද ඔවුන් මන්ත්‍රණ සභාවලට නුඹලාව පාවා දෙන්නෝය. සෙනගොගවලදී නුඹලා තරුණ ලබන්නේ යයි අධිපතින්ද රජුන්ගේ ඉදිරියේදී නුඹලා මානසා ඔවුන්ට සාක්ෂිකාරේ පිරිස සිටිනවා. නුඹලන්ට මේ දේ වෙන්න ඕන මම නිසා. නුඹලන්ට තරන්න ඕන. ආමෙන්. නුඹලා මේ ප්‍රීතිය භුක්ති විඳින්න ඕන. මොන් මේකම අහලා තිබුණා. යේසුස් වහන්සේ මොන්ට කියලා තිබුණ නිසා මොන් කලපේ ගැන දෙවියන් වහන්සේට මොන් ප්‍රීති වුණා. ඔන්ට සන්තෝෂයක් තිබුණා. මාව තැළුවා, මාව කැපුවා, මාව නැරුවා. මට කමක් නැහැ. මම යේසුස් වහන්සේ නිසා මගේ කට මම වහන්න යන්නේ. හලෙලූයා. ආමෙන්. මට කතා කරන්න මගේ දෙවියන් වහන්සේ කියන තැනට ආවා. ඒකවල දෙවියන් වහන්සේගේ ආත්මයට ආරේ. යේසුස් වහන්සේ පිටිගත් විතරක් නෙමෙයි. වතුර බෞස්මිය ගත්ත විතරක් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේට පහුකාරයෙක් වුණා. සුද්ධාත්මයන් වහන්සේ විසින් ගෙන්වනු ලබන කෙනෙක් වුණා. හලෙලූයා. කී දෙනෙකුට ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය තියෙනවද මේ සන්තෝෂය? මේ සන්තෝෂය තියෙනවා. හලනවා බෝ. යේසුස් වහන්සේ නිසාද තැලෙන්නේ? කවුරු කියන්නේ අයියෝ මගේ මිනිහා නිසා මම එහෙම කියන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. මම මහත්තයෙක් වඩා ඒක ගතියක් නෑ කිසිම. මගේ මහත්තයා නිසා තමයි මම මේ තැලෙන්නේ. මගේ නෝනා නිසා නෙවෙයි බටර් පාරක් ගහනවා වගේ නේ. මම එහෙම කරා මගේ මිනිහා නිසා තමයි තැලෙන්නේ. මගේ ගෑණි නිසා තමයි තැලෙන්නේ. මගේ දරුවෝ නිසා තැලෙන්නේ. මගේ නැන්දා මාමා නිසා තැලෙන්නේ. අංකල් ඇන්ටි කිව්වට කිසි ගාණක් නෑ හරි. ඒක මම කියන්නේ. මම ප්‍රශ්න නිසා තැලෙන්නේ. කවුද මේ යේසුස් වහන්සේ නිසා තැලෙන්නේ? ඒක නම් පාස්ටර් කතන්දරය. ඔය කතන්දරේට නම් අපි කැමති නෑ. ඌක කතා කරන්න නෙමෙයි අපි සභාවට ආවේ. අපි ආවේ දෙයනේ කියලා හලෙලුයා කියලා යන්නේ යාළුවා. දෙයනේ කියලා අනුන්ව බලලා සතුටු වෙන්නයි ආවේ. ඒ නිසා දෙයයන්ට දෙවිවරු විනානේ ඒක තමයි දෙයයන්ට. ආමේ අපි දෙයයන්ට නමස්කාර කරන්න ආවේ. දෙයියෝ පිටිය බල දෙයියෝ කියන එක ගොඩාක් ආමෙන් බහුවාර්ථයක්. අපි ආවේ එක කෙනෙකුට නමස්කාර කරන්න අපිව ගැලෙව්වා ජීවමාන යේසුස් වහන්සේට නමස්කාර කරන්න යනවා. ආමෙන්. අපි දෙවිවරුන්ටවත් දෙයියන්ටවත් නෙමෙයි. අපි ආවේ සදහැ ජීවමාන මාව ගැලෙව්වා. මා තුල ඉන්න අශුද්ධාත්මෙන් නැසි කරනකොට ගෙන්නේ. එයාට ගෞරවය දෙන්න යා. ආමෙන්. අපි අරයාගේ මියාගේ එයාගේ නිසා අද දේව සැලස්ම ඉර වෙලා කොච්චර කතා කරා කොච්චර දෙවියන් වහන්සේ කතා කරා නෝයි කාඩිය. ආමෙන්. වම් දා ලෙෆ්ට් රයිට් කවදාකවත් කකුල වැඩ කරන්නේ නැහැ. ඔක්කොම ලෙෆ්ට් කියපු ගමන් හැරෙන්නේ මොකක් හරි පාර්ට් ටයිම් එකක් තියෙනවා. රයිට් කියපු ගමන් හැරෙන්නේ මොනවාද තෘෂ්ණාවක් කරගන්න. ආමෙන්. ආපහු ලෙෆ්ට් කියලා උසනවා.
තීරණ ගන්නවා මේ නෑ නෙමෙයි. තීරණ ගන්නවා. ආපහු ඒක පස්සට ගන්නවා. ලෙෆ්ට් එක ආපහු ගන්නවා. රයිට් එකත් පස්සට අරගෙන පිටිපස්සට හැරලා පිටිපස්සේ දේවල් තියාගෙන ඔය. උන්වහන්සේ උඹලා ඉදිරිය බලලා ගමන් කරපන්. හාමේ පිටිපස්සේ දේවල්ම තමයි හොයන්නේ කියලා. අය මං කිව්ව මොනවද පිටිපස්සේ දේවල්. අනේ කමන්නේ පිටිපස්සේ බයිබලේ හොයනවා. පරණ ගිවිසුමට ගියාම ඔයගොල්ලන් හොඳටම දෙවෙනස් එක. පරණ ගිවිසුමේ නෑනේ ඔය වටර ගන්න තැන. කොහොක්වත් නේ පරණ ගිවිසුම. නිකන් පිටිපස්සට හැරලා ගියාම ඔය කරුණාව කියන එක පරණ ගිවිසුමේ නෑ. කරුණාව කියන එකක් නෑ. ඇහැට ඇහැ දදර දහත් කදට අත කනට කන දෙන්නේ දෙවියන් වහන්සේ. අලුත් කිසිම කරුණාව තියෙන්නේ අපි හැරලා යන්නේ අපේ තෘෂ්ණාවන් ඉති කරගන්න. අපි යන්නේ යහපත් දේවල්. ආමෙන්. හalleluya. නුඹලාව මම නිසා මාතෘ සභාවලට ගෙනියන්න එකෙක් කැමති නෑ. ආසද යන්නේ. කවුරු හරි යේසුස් වහන්සේ නිසා කවුරු හරි මුණ දෙන්නේ. කාටද කියන්න පුළුවන්ද මම ණයක් නෑ බයක් නැහැ කියලා යේසුස් වහන්සේ නිසා බෙල්ල දෙන්න අද දවසේ. හරි. යේසුස් වහන්සේ දැන් ආවොත් ඔය ණයක් නැහැ බයක් නැහැ කියන එක තමයි අරගෙන යන්නේ. අපි ණයක් නැහැ බයක් නැහැ අපිත් ඉන්නෝනේ එහෙම. ආමෙන් මට හැමදාම කියවෙන දෙයක් තමයි සිංහයක පෙටිය සිංහ පෙටිය මිසක් නරි පෙටියෙක් නෙමෙයි. අපි සිංහයා පෙටිය අරගෙන නිකන් බඩ බඩ වගේ. වෙන්න බැරි වැඩ. මේ ගෝලයන්ටත් එහෙම වෙන්න ඕන අපි වගේ ඉන්න නේද? එහෙම බෑ සුද්ධාත්මයන් වහන්සේ බත් එක්ක ඉන්නවනේ. හalleluya. උන්වහන්සේ මේ වචනේ කියලා ඊටමත් ප්‍රීතිමත් වුණා. උඹලන්ට මේ දේ මොන්ට මේක අහලා මුංග තලද්දි සතුටු වුණා. මුංග තලද්දි මු ප්‍රීතිුනේ ඒකයි. දෙවෙනස් කිව්වා මේ දේ අපිට වෙයි කියලා. ඒක අපි සතුටු වෙනවා. කී දෙනෙක් දන්නවද ස්වර්ගයට යන්න ඕන කෙනා සතුටුෙන් ඉන්නේ කියලා? ස්වර්ගයට යන්න ඉන්න කෙනා සතුටින් ඉන්නේ. ඒ දන්නව සතුටින් ඉන්නේ. සියල්ල අතහැරලා ඉන්නේ. සියල්ල අතහැරලා තමයි ප්‍රීතියෙන් හිටියේ මොනවා කරත්. කී දෙනෙක් සියල්ල අතහරින්නේ? හැබැයි මේ වචනේ නම් තිබුණ තම කොහෙද මන් දැන් පොතක දින දින පරණ අලුත් ජූසුනේ මට මතකයි සියල්ල අතහැර මහනුවර ඉන්නේ කියලා. ඉතින් උඹ මම දැක්ක ඒ වචනේ බයිබලේ පදයක තියෙනවා. මම එක දවසක් අර පාස්ටරයෙක්ට කියවුවා මම එක දවසක් දේශනා කළේ. මිනිස්සු වෙයි කෑ ගන්න අපිට ඕව අදාළ නැහැ. අපි ආවේ දෙවියන් වහන්සේට නමස්කාර අපේ දෙවියන් වහන්සේට මගේ දෙවියන් වහන්සේට. මොකද මම මේ පොළොවේ ඉන්නකම් මම බලා ගන්න දෙවියන් වහන්සේට මම නමස්කාර කරන්න ආවේ. වැරදීම ඔබ මේ පොළොවේ ඉන්නකම් ඔබ බලා ගන්න එන්නව දෙවියන් වහන්සේට නෙමෙයි අපි නමස්කාර කරන්න මෙතනට එන්නේ. ඔබව සදාකාලික පොළොවට ගෙනියන්න යන්නව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නයි ඔබයි මම මෙතන රැස් වෙලා තියෙන්නේ. හalleluya. ආමෙන්. දරුවය තමයි වාසිය දෙවියන් වහන්සේ සොයා ගන්නවා. දෙවියන් වහන්සේගේ වාසියට ඔබ නැහැ. ආමෙන්. මගේ පක්ෂ කවුද කියලා ඇහුවොත් එකෙක්වත් එන්නේ. ඉතින් කාස ස්වාමීන් වහන්සේ පක්ෂයට යන්නේ. ආමෙන්. අය පෙරලගමු. තවත් තුන් චුට්ටක් අපිට මාසේ මතක් කරලා දෙනවා. අය අලුත් ජීවිතේ මතේ සුභාරංචිට යමු. මතේ සුභාරංචි පස්සේ පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා උන්වහන්සේ. ආමෙන්. මිනිසයන් මාංශා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාව සියලු ආකාරයේ අගුණෙන් බොරුව කියන කල නුඹලා ආශිර්වාද කරනවා. ප්‍රීති වේග. ඊට සන්තෝෂ වේග. මක්නිසාද ස්වර්ගයේ නුඹලාගේ විපාකයේ මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වක්තවරුන්ට එලෙසම පීඩා කුලෝය. දෙවියන් වහන්සේගේ වචනේ උන්ට දීලා තිබුණ වේල පහින්. යේසුස් වහන්සේගේ දරුවනි දේව දරුවන් හැටියට ඔබ ඉන්නවා නම් මම ඔබට කියන්න කැමතියි. දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව බොරුවෙන් අගුණ කියනවා ඒකට කාටවත් නවත්තන්නට බෑ. ආමෙන්. දේව දරුවන්ට විරුද්ධව බොරුවෙන් අගුණ කියනවාමයි මේක දේව වචනය. මම නැතත් මෙතන මොකෙක් කරේ කියන්නේ. ඕක දෙවියන් වහන්සේ වචනේ කියනවාමයි. දේව දරුවෙකුට විතරයි බොරුවෙන් අගුණ කියන්නේ. ආමෙන්. දේව දරුවෙක් නැති කෙනාට බටර් රෝලින් තමයි කියන්නේ. ඔබට බොරුවෙන් අගුණ කියනවා නම් යමි ප්‍රවේශම් වෙන්න. ඒ කෙනා දෙවියන් වහන්සේගෙන් ඉපිදිලා නැහැ. ආමෙන්. දෙවියන් වහන්සේගෙන් ඉපද ඉන්න තැනත්තා තුල තියෙන්නේ මොනවද? ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය. දෙවියන් වහන්සේගෙන් ඉපදිලා යමෙක් ඉන්නවනම් ජීවිතේ තියෙන්නේ ප්‍රේමයයි, ප්‍රීතියයි. ඒ වහන්සේගේ එක්සිත් කමි සමාදානයයි.
තව කෙනෙකුට විරුද්ධව සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ නැත. ආමේන්. උන්වහන්සේගේ ධර්මයක් නම් ඔබ උන්වහන්සේ කියන්නේ එක දෙයක්. ආමේන්. මක්සද මා නිසා නුඹලාට නින්දා පීඩා කොට විරුද්ධව සියලු ආකාරයේ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලබනවා. ඔබට යමෙක් බොරුවෙන් අගුණ කියනවා නම් ඔබ ආශිර්වාද ලබ්දෙක් කියලා මතක තියාගන්න. ආමේන්. ඔබ දේව ධර්මයක් නම් ඒක එන්නමම ඕන. ඔබ ඒක වහන්න ක්‍රම හිතනවා නම් නපුරකින් කියලා මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ දරුවෝ මම ඉස්සලා පටන් ගන්නදී කිව්වා සියල්ලම හැරිලා තියෙනවා. කාටවත් පරණ ගිවිසුම් වගේ පවකමාට රෙදි දාලා වහන්න බෑ. වැස්මටනේ තිබුණේ පූජාවල්නේ. ඒ රෙද්ද දේශ සංසේ ඉතිරිය දෙකට කඩලා ඇරලා අපි ඔක්කොන්ට යන්න අවස්ථාවක්. අපිව දැන් දේව මාලිගාවේ සියල්ල අපේ ඇරිලා තියෙනවා. හලෙලුයා. කී දෙනෙක් මම අහන ප්‍රශ්නෙට උත්තර දෙයිද දන්නේ නැහැ. දුන්නත් නැතත් කමක් නැහැ. ආත්මයන් නැස් කියන දේ කම් ඇත්තෝ අසත්වා. නුඹලා ස්වාමීන් වහන්සේගේ දරුවෝ නම් කී දෙනෙක් උන්වහන්සේගේ දරුවන්ට විරුද්ධව කතා කරනවද? බොරුවෙන් අගුණ කියනවද? තමන්ගේ දෙවියන් වහන්සේගේ පේලිතියන්ට විරුද්ධව බොරුවෙන් අගුණ තවත් කියනවද? අදුමතරමින් තමාගේ නෝන මහත්තයාට විරුද්ධව, තමාගේ දරුවෝ, තමාගේ අසල්වාසියන්, තමාගේ නෑදෑයන්ට විරුද්ධව අදුමතරමින් අපි යමු සහෝදර සභාවේ සහෝදරයන්ව පව අතාරිමු. බොරුවෙන් අගුණ කියනවද? දෙවියන් වහන්සේට රුස්සන් නැති වැඩක් මේක. මේ පේලිතියන්ට දුන්නු ලස්සන දෙයක් තමයි නුඹලන්ට කවුරු හරි ගමානියල් කිව්වේ මොනවාද? දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නම් දෙවියන් වහන්සේ උන්ට එක යුද්ධ කරයි. ආමේන්. උන්ට එක දෙවියන් වහන්සේ යුද්ධ කරනවා. මේ මිනිස්සු යුද්ධ කරන්න එන්නේ මුන් ගුටි කාලත් ඇවිල්ලා මුන් යන්නේ ගියා. උන් ප්‍රීතියෙන් යන්නේ ගියා. හැබැයි දෙවියන් වහන්සේ තලපුන් දිහා බලාගෙන හිටියා. උන්ගේ මයිලක්වත් හොයන්න බැරි වෙන්න නැති කරේ දෙවියන් වහන්සේ උන්. ආමේන්. උක හිටපු තැනකුත් නැහැ. සදාකාලික නුවරක් නැති කරලා දැම්මද දෙවියන් වහන්සේ ඇයට. හැබැයි උන්ට නැවත ගිහිල්ලා උන් ප්‍රකාශ වෙලා කිව්වේ පසුතැවිලි බැලලා යේසුස් වහන්සේ පිළිගනිලා ඒක අපේ කටින් වහන්න බෑ. ඒ සැන්ඩින්ඩ්‍රි නිම සමාන්තර සභාවට කියලා කිව්වේ ඒකයි අපිව නවත්තන්නට බෑ. නුඹලා අපිට කොච්චර නවත්තන්න කිව්වත් අපිට නවත්තන්න බෑ. මොකද අප තුළ ඉන්නව තනන් වහන්සේ නුඹලා කියන සියලු කාරණාවලට වඩා වෙනස් කෙනෙක් අපි ළඟ ඉන්නේ. ඒ නිසා අපිට නවත්තන්න බෑ. යේසුස් කියන වචනය මරුවත් මරන්න ගෙනිච්ච හිර ගෙදර දැම්ම බඩු ගෙදර දැම්ම නවත්තන්නට බෑ. නවත්තන්න බෑ නේ. නවත්තන්න බෑ. කිතුනෝ අද කැලේ පැනලා කිතුනෝ වල් ඔලිව් අත්ත වල්ම වල් වෙලා අනේ රෝම 11 කියන්නේ මොනවාද? නුඹලා වල් ඔලිව් අත්ත මං ගෙනල්ලා මගේ ගහට බද්ධ කරලා පාසලා තියන්නේ. වල් ඔලිව් ගහෙන් හොඳ ගෙඩි විතරක් එන්න ඕන. වල් ඔලිව් අත්තේ වල් එන්න බෑ. අපි වල්ුන් තමයි ඇත්තටම. වල් ඌරු. හැබැයි හොඳ ගෙඩි එන්න ඕන අපේ ජීවිතවල. වල් ඔලිව් අත්තේ හොඳ ඵල එන්නේ මොකද අපි ගහ බද්ධ කරලා තියෙන්නේ යේසුස් නැමැති ගහට. ඒකේ මුලා යේසුස්. ඒක නවත්තන්න බෑ අපේ ජීවිතවලින්. අපි කොහොමද මේ මුලාව ජීවිතයක් මේ පොළවේ ගත කරන්නේ? මගේ සෙනවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ යුද්ධ කරන්න ආවෝ. මටවත් යුද්ධෙන් ඉන්න කාටවත් නවත්තන්නට බෑ. I'm very sorry. මම ඒක බය නැති කෙනා මම සවාවෙන්න. බය නැති නිර්භීතව කියනවා. ඒක දෙවියන් වහන්සේගෙන කාටවත් නවත්තන්නට බෑ. ඒ නිසා බලන් ඉන්න මිනිස්යාට උතුම් කොට සලකන්න කියලා විවස්ථාව සම්පූර්ණ කරේ. බලන් ඉන්න මිනිස්යා උතුම් කොට සලකන්න පුරුදු වෙන්න. තමාට මේ තමාගේ අසල්වාසියට ප්‍රේම කරන්න පුරුදු වෙන්න. ඔබ තමාට විරුද්ධව වෙන කෙනෙකුට කතා කරනවා නම් ඒක දේවාත්මයක් නෙමෙයි. ආමේන්. ඔබට නැතිලා සදාකාලික නුවරට යන්න බය තියෙන්නේ පොළොවයි හිමි කරගෙන තියෙන්නේ. දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ වශයෙන් දෙවියන් රබණු කෙනෙක් නොවන නිසායි. උන්වහන්සේ ආත්මයන් වහන්සේ විසින් යම් බබන දෙනෙක් ගෙනියනවාද? ඒ අය තමයි දේව දරුවෝ වෙනත් අය නෙමෙයි. දෙවියන් වහන්සේ ස්වර්ගයට ගෙනියන්නේ දේව දරුවෝ මිස වෙනුම ගෙනියන්නේ නැත. හලෙලුයා. දැන් මම තව එක පදයක් ඔබට කතා කරන්න ආසයි. මේක ඔබ ජීවිතේ
ලං කරගන්න. යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයට අපි ඇතුල් වෙනවා. ආමේන්. යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ අපි හැම කෙනෙක්ම දන්න ඕනේ. හලෙලූයා. 15 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයට අපි ඇතුල් වෙනවා. උන්වහන්සේ අපිට යමක් මුද මතක් කරලා දෙන්නේ. හලෙලූයා. සම්මානසික ස්තුතිය. දාසියේ තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේවයි නුඹලාට මේ කී වචනය සිහි කරපන්. ඔවුන් මට පීඩා කළෝ නම් නුඹලාට පීඩා කරන්න ඕනේ. මාගේ වචනය ආරක්ෂා කළෝ නම් නුඹලාගේ වචනය ආරක්ෂා කරන්නේ. හලෙලූයා. හලෙලූයා. නමුත් ඔහු මා වූ තැනන් වහන්සේ වනාදුන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපි යේසුස් වහන්සේගේ නාමය දන්නවා නම් අපේ ජීවිතවල අපි කවදාකවත් තව කෙනෙකුට විරුද්ධව නැගිටින්න යන්නේ නැහැ. ඇයි නැගිටින්න යන්නේ නැත්තේ? මට මම පෞකාරී, මට ප්‍රේම කරනවා, මට ආදරය කරනවා, මට සමාදානය සහ ප්‍රීතිය සහ ගැළවීම දීලා තියෙනවා. මම කොහොමද තව කෙනෙක්ගේ සමාදානය ප්‍රීතිය ගැළවීම නැති කරන්නේ? මට අයිති නැති දෙයක් යේසුස් වහන්සේට අයිති දෙයක් මම කොහොමද කරන්නේ? මම දෙවියන් වහන්සේට සුදුස්සෙක් නැති වෙන්නේ. හලෙලූයා. උන්වහන්සේ කියනවා දාසියෙක් තමාගේ ස්වාමියාට, හලෙලූයා, තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ කිසි. ඒ කියන්නේ මොනවද? ඒ ගෝලියෝ එදා දවසේ ඒ සම්මන්ත්‍රණ සභාවේ ඔවුන්ට තලද්දී යේසුස් වහන්සේව ඔවුන් සිහියට ගත්තා. ඔවුන් යේසුස් වහන්සේගේ කතන්දරේ හොඳටම දැනගෙන හිටියා. යේසුස් වහන්සේවත් හේරේතියම් ශාලාවට ගෙනියලා කසපාරවල් 39ක් දීලා දැම්මා. ආමේන්. යාට වඩා කසපහරවල් ලබන්නේ තින්නම් කැමති උනේ නෑ. දාසියෙකුට වඩා උතුම් වෙන්න යන්නේ ස්වාමීන්ට වඩා. ඔවුන් දාසියෝ දෙවියන් වහන්සේගේ කියලා දැනගත්තා. ආමේන්. ඔවුන්ට පීඩාව ආවයි කියලා කලබල වෙන්න ගියේ නෑ. උන් හිරගිදර දාන්න ගියේ කියලා ඔවුන් කලබල වෙන්න ගියේ නෑ. ඔවුන් බාධාව ආවයි කියලා බාධාවට බය වෙන්න ගියේ නෑ. ඔවුන් නියදේවල් අහමයි කියලා ඔවුන් කවදාකවත් කැළඹෙන්නවත් ගියේ නෑ. මගේ සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය, අපේ ජීවිතේ අපි දැනගන්න ඕන, සිතන්න ඕන යමක් අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා. මොනවද? මම මගේ ප්‍රීතිය නම් මගේ දෙවියන් වහන්සේ. මම මගේ සමාදානය නම් මගේ දෙවියන් වහන්සේ. මම මගේ ජීවනය නම් මේ පොළවේ තියලා තියෙන්නේ ඒකත් දෙවියන් වහන්සේ. මා සතු සියල්ල යේසුස් වහන්සේ ප්‍රියේ සියල්ල රැස්මකට තියෙනවා. ආමේන්. හලෙලූයා. නැත්නම් දෙවියන් වහන්සේ අපිට විරුද්ධ වෙන්නේ. ඇයි ඉන්නේ හේතුව? දෙවියන් වහන්සේ කරුණාවේ ප්‍රේමයේ දෙවියන් වහන්සේනේ. ඇයි උන්වහන්සේ අපිට විරුද්ධ වෙන්නවයි කියලා දා ගමානියල එක කියන්න ගත්තේ? උන්වහන්සේගේ බලවත්, ආමේන්, උන්වහන්සේගේ පේරිතිය, උන්වහන්සේගේ දාසියන්ට විරුද්ධව යන්න එපා කියලා කතා කරන්න ගත්තේ ඇයි ගමානියල? ගමානියල දැනගෙන හිටියා දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ඡායාව මම නම් දැක්කේ නැහැ, කවදාකවත් වෙනස් වෙලා තියෙනවා. මම එතන කියනවා උතුමේ කිතා බලවන්තයෙක් කියලා කියන්නේ. මම පුදුම දේවල් ස්වාමීන් වහන්සේ ඉදිරියේ මම දන්නවා. මම විවස්ථාව ගැන හොඳ දැනුමක් මට තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කවදාකවත් උන්වහන්සේගේ ඡායාව වෙනස් කරගෙන නැහැ. ඒ නිසා ඔහු පරණ කිව්සුමේ හිටියේ. ආමේන්. ගමානියල පරණ කිව්සුමේ හිටපු කෙනා, පරණ විවස්ථාව දන්න කෙනා. දැන් මේ ගෝලියෝ අලුත් කිව්සුමේ, එහෙම නැත්නම් උන්වහන්සේගේ යේසුස් නැමැති දෙවියන් වහන්සේට නමස්කාර කරන සෙනඟක් ඇටියට හිටියා. එයා මේ අලුත් කිව්සුමේ සම්පූර්ණ කාර්යයක් වුණා. ඒ දෙවියන් වහන්සේම තමයි මේ අය ළඟත් ඉන්නේ. මොහොත විරුද්ධව නැගිටින්න එපා. ආමේන්. හලෙලූයා. අපේ කිතුණු ජීවිත මොනවද අද වෙනකොට දෙවියන් වහන්සේ වෙනුවෙන් තබලා තියෙන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෝ. ඔබ දේව දරුවෝ.
යමක් ඔබගෙන් අහලා අවසන් කරන්න ඔබ දෙව දරුවෝ. දේව දරුවෝ නම් දේව කැමැත්ත පමණක් ඔබගේ සිද්ධ වෙන්නේ. ඒ දෙන්න දෙයක් අපේ ජීවිතේට එකතු වෙන්න එපා. මම දන්නේ නැහැ මට දැනෙන දෙයක් මම ඔබට කියලා අවසන් කරන්න යනවා. මේ ඉදිරි කාලය ඉදිරි දවස් අපිට නපුරු වෙන්නේ. මේක අද දවසේ මම කියන දේ ඔබගේ ජීවිතේ කොටා ගන්න ලියා ගන්න ඔබට නැත්තම් මේක කවදා හරි YouTube එකට හරි දැම්මත් ඔබ මේක රෙකෝඩ් කරලා තියාගන්න මම කියන දේ. ඔබට ඕන නම් ඔබ මානසික කොටා ගන්න මේ කියන දේවනස් දෙනවා ඊටාත්ම ලුණු දැන්වීම. ආමේන්. මේ අනාගත වාක්‍යයක් ඉදිරියේ වෙන්නේ යන්නේ. ඕකේ. ඔබට හිත දවසක් නපුරු වෙන්නේ. ඒ නිසා මගේ සෙනෙහවන්ත සෙනග දෙවියන් වහන්සේව තදින් අල්ලගන්න. ආමේන්. හalleluya. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මස්ථකමක් මේ කාලෙදි හොයන්න. දෙවියන් වහන්සේට බයෙන් සාපේවලම හිට ගන්න ඉන්න දැන හැමතැනම. උන්වහන්සේ සොරෙකුමින් එන්නේ කාලේ ළමයි. මේක මට ප්‍රසිද්ධිය කතා කරන්න සිද්ධ වෙන දෙයක් මේක. උන්වහන්සේගීම ළඟයි දැන්. ඔබ සූදානම්ද දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න කියන්නේ. මම මේ කියපු දේවල් ඔයගලන්ට දෙද්දි මා මතක් වෙන්නේ වගේ පාස්ටරෙක් කිව්වා ඔයගලන්ට කියලා මතක් වෙනවා. මේ පරිවිඩයක් ඔබට දුන්නා කියලා මතක් වෙයි. දෙවියන් වහන්සේට මතක් කරලා දෙනවාමයි. ඒ ලුණු දැන්වීමලදී ඔබ ප්‍රීතියෙන් ඉන්න පුරුදු වෙන්න. ඒ ලුණු දැන්වීම ඔබට ඒක ප්‍රීතියෙන් ඉන්න පුරුදු වෙන්න. ස්වාමීන් වහන්සේ පමණක් සොයන්න පුරුදු වෙන්න. වෙන දෙවිවරු පස්සේ යන්න එපා. වෙන මිනිස්සු පස්සේ යන්න එපා. වෙන සෙනග පස්සේ යන්න එපා. වෙන තෘෂ්ණාව පස්සේ යන්න එපා. වෙන ලෝකෙක ඉන්න දේවල් පස්සේ යන්න එපා. යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේ ජීවිතේ ඒක ඔබේ කට කපලා දැම්මත් නවත්තන්න යන්න එපා. දිව తీරන කතා කරන්න. දිවක් කැපුවොත් කියන්නේ කුරුසියක් ගාලා මෙන්න මෙතන තියෙන හැගේ. මෙහෙම නරුලි මගේ තාත්තා කියලා කියන්නේ. මම පිට මාවත් මේක තියෙන නගාපන් කියලා බය නැතුව කියන්නේ. කට කැපුවොත් කියන්නේ දිව කැපුවොත් කපන්නේ කියන්නේ. ඒ වෙන්නේ සෙනග ස්වාමීන් වහන්සේගේ කාලවල වල සොයාගෙන යනවා. ඒ ඔබ වෙන්න පුරුදු වෙන්න. අද ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට දීලා නැත්නම් අවංකව දෙන්න පුරුදු වෙන්න. අපි නැගිටමු. ස්වාමීන් වහන්සේගේ ස්තුතිය කියමු දවසේ අපිට කතා කරන්නේ මේ. එදා තලද්දී උන් ප්‍රීතිමත් වුණා වුණ තලනකොට. ඇයි? ඔහොම යම් දෙයක් ඔබගේ ජීවිතේට ඇවිල්ලා තිබුණා. උන්වහන්සේ කරපු දේවල් නිසා උන්වහන්සේ කරපු දේවල් ඔහු දැකපු නිසා ඔහු දෙක කරලා දුන්නා. අද අපේ ජීවිතයේ අපේ ශරීරයට උන්වහන්සේ කරපු දේවල් අපිට වෙනවට කැමතිද? ආමෙන්. අද බොහෝ අය කැමති නැහැ. තමාට උන කරනව කොටුවක් රාමුවක් හදාගෙන ඒකේ සැප ජීවිකාවක් හැදෙන ජීවත් වෙන්න. අපි කරුණාවක් හොයාගෙන ඉන්නවා. කරුණාව තමයි අපි පාපිස්ත ලෝකේ ගලෝපේක. ආමෙන්. පෞකාරයෙන් හේතිච්ච අපි ගලෝපේක කරුණාව. වෙන කරුණාවක් නෑ අපිට. දෙයනාසලේ කරුණාව අපිට දුන්නේ ඒකයි පාපේ ඉදි ගලෝපේකයි. පාපවලට කිසිම දෙවියන් වහන්සේට කිසිම සම්බන්ධකමක් නෑ පාපයෙන්. උන්වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ කියන්නේ. සුළු මොහොතක් අපි ඔරිද්දනාය ගැන හිතුවා. සුළු මොහොතක් අපිව තලනාය ගැන හිතුවා. සුළු මොහොතක් අපි ගැන විවේචනය කරන අය ගැන හිතමු. සුළු මොහොතක් අපට විරුද්ධව නැගිටලා ඉන්න අය ගැන හිතමු. අපි ඒක ඇත්තටම අවංකවම හිතමු. අපි උන්වහන්සේට කියමු ස්වාමීනි ඔවුන්ට සමාව දෙන්න කියලා. මට විරුද්ධව මගේ ජීවිතයට විරුද්ධව මගේ සැලැස්මට විරුද්ධව මම දෙවියන් වහන්සේට নমස්කාර කරන දෙයට විරුද්ධව මගේ ලස්සන දේවල් උන්වහන්සේට දීලා තියෙන දේවල් වලට විරුද්ධව නැගිටින යමෙක්ද ඔබ සමාව දීලා ස්වාමීන් වහන්සේට දී ගමන් කරලා ආමේන්. ඒ වගේම ඔබගේ ජීවිතෙත් ඔබ පුරුදු වෙන්න ඔබට විරුද්ධව යමෙක් නැගිටලා ඉන්නවනේ ඔබ උන්ට සමාව දීලා දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න උත්සාහ හොඳ වෙනාසිගේ වැඩේට අවනත වෙනවා. දේව කැමැත්ත පමණයි මගේ රාජ්‍ය වෙන්න ඕනේ. මගේ රාජ්‍ය වෙන දේවල් වෙන්නට බෑ. ස්වාමීනි වෙන දෙයක් වෙන නමට සමා වෙන්න. සුළු මොහොතක් අවංක වෙනවා. සුළු මොහොතක ඔබගේ ජීවිත ගැන කතා කරලා දෙවියන් වහන්සේ